වස්සාන ධර්ම දේශනා අපට දේවල් පරලෝකයේදී ලැබෙන්නට නම් මෙලවදී අපි හැම දෙයක්ම දීලා තියෙන්නට ඕන. බලන්නකෝ එහෙනම් අනුපිළිවෙලින් ගලපලා ඔබට සංසාර ගමනේ සැප විඳින්නට නම් මතු ආත්ම භාවයක ඔබ උපදිනවා නම් සමහර විට මේ ආත්ම භාවයෙන් සෝවාන් වෙලා ආයි මනුස්ස ලෝකෙ ඉපදෙන්නේ නැති වෙන්න ආත්ම හතක්ම සුගතිවලම ඉපදී එහෙදිම නිවන් දකින්න මඟ සැලසෙයි. හැබැයි මේ ආත්ම භාවයේ අඩුම ගානේ සෝවහන් වෙන්නවත් බැරි වුණොත් ඔබට පරලොවේදී පින්වත්නි සුවසේ ඉපදෙන්න අර මං කියවා වගේ ලෞකිකවත් ආධ්‍යාත්මිකවත් අඩුවක් නැතිව ඉපදෙන්න දානය කියන දේ අනිවාර්යෙන්ම ඕන වෙනවා. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ මොරටු මුල්ලේ පදිංචි ජයමාලි පෙරේරා දියණිය මංජුල පොන්සේකා බෑනනුවන් මලීෂ පොන්සේකා මුණුපුරා ඇතුළු පවුලේ පින්වත් පිරිසයි. එම පින්වත් පිරිසගේ ප්‍රධාන අරමුණ වන්නේ මොරටුව පාර පිළියන්දල පදිංචි නොවැම්බර් 15 වන දිනට 72 වන උපන්දිනය සමරන කේ සීලවතී ප්‍රනාන්දු මෑණියන්ට නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. එමෙන්ම අගෝස්තු මාස 15 වන දින 77 වන ජන්මදිනයේ යෙදුණු එම් ඔස්ටින් පෙරේරා පියාණන්ට සහ පවුලේ මියගිය දෙපාර්ශවයේම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම පිණිස වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයන්න් වහන්සේ බොරැල්ල ශ්‍රී ලංකාරාම වාසී පූජ්‍යපාද උණුවතුරු බුබුලේ පියදස්සී ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ දස බලධාරී අමාමෑණී ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රවණාභිලාෂී වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ශ්‍රවණය කරන ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත කාරුණික පින්වත්නි අද වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ මේ උතුම් වූ ධර්මානුශාසනාව වෙනුවෙන් දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදුනේ මොරටු මුල්ලේ ජයමාලි පෙරේරා දියණියත් මංජුල ෆොන්සේකා බෑනනුවනුත් මලීෂ ෆොන්සේකා මුණුබුරා ඇතුළු පවුලේ සියලුම දුවා දරුවන් මුණුබුරු මිනිබිරියන් දෙමුණු බිරිය දෙමුණුබුරා ඇතුළු පවුලේ පින්වත් පිරිස විසින් ඒ ඇත්තන්ගේ ප්‍රධාන අරමුණ බවට පත්වන්නේ මොරටුව පාරේ පිළියන්දල ලිපිනයේ පදිංචි නොවැම්බර් 15 වන දිනට 72 වන ජන්මදිනය සමරන කේ සීලවතී ප්‍රනාන්දු අම්මාට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පන්න ජීවිතයක් ලැබේවා කියන ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීම. ඒ පින්වත් මෑණියන්ට නිදුක් නිරෝගී සුබම සුබ ජන්මදිනයක් වේවා දීර්ඝායු සම්පන්නිය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද මේ උතුම් සද්ධර්මානුශාසනාව
සිදු කරනු ලබනවා. එසේනම් පින්වත්නි අද දවසේදී අපි මේ උතුම් වූ ධර්මානුශාසනාව ශ්‍රවණය කර ගැනීමෙන් රැස් කර ගන්නා වූ උත්තම පුණ්‍ය සම්භාර ධර්මයන් අද දින වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ මේ උතුම් වූ ධර්මානුශාසනාව වෙනුවෙන් දායකත්වයෙන් කටයුතු කරන මොරටුව මොරටු මුල්ලේ ජයමාලි පෙරේරා දියණිය මංජුල ෆොන්සේකා බෑණනුවන් මලීෂ ෆොන්සේකා මුණුබුරා ඇතුළු පවුලේ සියලුම දුවා දරුවන් මුණුපුරු මිනිබිරියන් හැම දෙනාටමත් නොවැම්බර් 15 වන දින 72 වන ජන්මදිනයේ සමරන කේ සීලවතී ප්‍රනාන්දු පින්වත් මෑණියන් ඇතුළු අපි හැම දෙනාටමත් ශ්‍රවණය කරන ඔබ සැමටත් මගඵල පිළිවෙලින් සුඛපටිපදාවෙන් ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මෙම උතුම් ධර්මානුශාසනාවත් හේතු වේවා වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදත් බණ අහන්නට සූදානම් වෙමු. පින්වත්නි, අද අපි මේ උතුම් වූ ධර්මානුශාසනාව ඔස්සේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ දන් නොදීමේ විපාක පිළිබඳව. පින්වත්නි, අපි බොහෝ වෙලාවට සාකච්ඡා කරන්නේ දන් දීමේ ආනිසංස පිළිබඳවනේ. හැබැයි අපි දන් නොදීමේ විපාක පිළිබඳව සාකච්ඡා කරනවා ගොඩක් අඩුයි. ඉතින් අපි ඒ ගැන දැනගෙන ඉන්න ඕන. හේතුව තමයි පින්වත්නි, දන් නොදුන්නොත් මෙන්න මේ වගේ වෙනවා කියලා පින්වත් ඔබ දන් නොදෙන අයට කියලා දෙන්න පින්වත් ඔබට දක්ෂතාවයේ තියෙන්නට ඕන. පින්වත්නි, දන් නොදීමේ විපාක කතා කරන්නට ප්‍රථමයෙන් අපි කතා කරලා ඉමු මේ ලෝකයේ දන් නොදෙන මිනිස්සු කවුද කියලා. දන් නොදෙන මිනිස්සු කියලා කියන්නේ පින්වත්නි, අපි කියමු ආගමික නාමයෙන් සමහරු දන් දෙන්නේ නැහැ. ආගමික නාමයෙන් කියලා කියන්නේ තමන්ගේ ආගමට ධර්මයට අනුව මේ ලෝකයේ සමහර ආගම් තියෙනවා, සමහර ධර්ම තියෙනවා. දන් දීමෙන් පළක් නැහැ කියලා කියන ආගම්. දන් දීමෙන් පළක් නැහැ කියන ධර්මයන් තියෙනවා පින්වත්නි. එක එක ශාස්ත්‍රවල එක එක සමාජවල මේ පිළිගැනීමට ලක්විච්ච කාරණාවන් තියෙනවා. දන් දෙන එක තේරුමක් නැහැ, දන් දීලා වැඩක් නැහැ කියන කාරණාවන් තියෙනවා. ඉතින් පින්වත්නි, දැන් ඒ වගේ සමාජයක ඉන්න මිනිස්සු, ඒ වගේ ආගමක, ඒ වගේ රටක ඉපදිලා ඉන්න මිනිස්සු කවදාකවත් දන් දෙන්නේ නැහැ. එතකොට ඊළඟට කියනවා පින්වත්නි, ලෝභී මිනිස්සයා දන් දෙන්නේ නැහැ. දැන් යමෙක් දැඩි ලෝභයක් තියෙනවා නම් අපි කියන විසම ලෝභී මිනිස්සු ඉන්නවනේ. දැන් ඔය මච්චරිය කෝසිය වගේ සිටුවරු. දැන් මේ සමාජයේ තියෙන කතා බහක් තමයි පින්වත්නි, ධනය වැඩි වෙන්නත් මිනිස්සු දන් දෙන එක අඩු වෙනවා. ධනෙ වැඩි වෙද්දි මිනිස්සුන්ට දන් දීම කියන එක අඩු වෙනවා. සාපේක්ෂව බැලුවොත් පින්වත්නි, මිනිස්සු දන් දෙන්නේ සාමාන්‍ය මධ්‍යම ප්‍රමාණයේ ධනය තියෙන මිනිස්සු තමයි බොහොමයක් දෙනා දන් දෙන්නේ. ඒක මේ සමාජයේ කැපී පෙනෙන ලක්ෂණයක් පින්වත්නි. හැබැයි තවත් බොහොමයක් දෙනා ඉන්නවා මේ සමාජයේ සල්ලි වැඩි වෙන්න සල්ලි වැඩි වෙනකොට දන් දෙන ප්‍රමාණය අඩු වෙනවා. අඩුම ගානේ තමන් අතෙන් වෙන්න ඕන යුතුයකමක්වත් හරියට ඉටු කරන්නේ නැති වෙනවා ඒ මිනිස්සු. දැන් බලන්න, උදාහරණ වශයෙන් අරගෙන මිනිස්සුන්ට සාමාන්‍ය මධ්‍යම ප්‍රමාණයෙන් සල්ලි තියෙනකොට ඒ මිනිස්සු ටිකක් අත දිගෑරලා වියදම් කරන මධ්‍යම ප්‍රමාණයේ සල්ලි තියෙන මිනිස්සු අපේ සමාජයේ. හැබැයි පින්වත්නි, ධනවත් මිනිස්සෙක් නම් හොඳට හොයලා බලලා සමහර වෙලාවට වියදම් කරන්නේ අපි කියමු
සාමාන්‍ය මංගලෝත්සවයකට ගිහිල්ලා ඒ විවාහ වෙන දෙන්නට කීය හරි දෙනවා. දෙද්දි පින්වත්නි ඒත් හරියටම ගණන් බලලා සමහර විට තමන්ගේ ගෙදර මොකක් හරි දෙයක් තිබ්බත් අඩුම ගානේ තමන්ගේ දරුවා කියලා කියමු. තමන්ගේ දරුවට බිරිඳටවත් හරියට වියදම් කරනකොට අර අපි කියන රුපියලට බලනවයි කියලා කියන්නේ සතේට ගණන් හදනවා පින්වත්නි. එහෙම මිනිස්සු අපේ සමාජයේ අපි දැකලා තියෙනවා. ඒක හරි ඒ කියන්නේ ජනප්‍රියයි. ජනප්‍රියයි කියලා කියන්නේ මේ ගොඩාක් වෙලාවට ඒ වගේ මිනිස්සු තමයි ධනවත් වෙද්දී ගොඩාක් ලෝභ වෙනවා පින්වත්නි. අන්න ඒ අය දන් දෙන්නේ. මේකට උදාහරණයක් අවශ්‍ය නම් මම දක්වන්නම්. අදින්න පුබ්බක බමුණා. ඔබට මතකනේ අදින්න පුබ්බක බමුණා. මට්ට කුණ්ඩලේ වෙච්ච තමන්ගේ දරුවටවත් හරියට බෙහෙතක් ගන්න වියදම් කරපු නැති තාත්තනේ නේ. තමන්ගේ දරුවටවත් හරියට බෙහෙතක් ගන්න වියදම් කරමු නැති තාත්තා කෙනෙක් තමයි අදින්න පුබ්බක බමුණා කියලා කියන්නේ. අයිති වැඩි කතා ඕනේ නැහනේ. එතකොට ඔබට තේරෙනවා පින්වත්නි බොහෝමයක් මිනිස්සු මේ සමාජයේ ධනය වැඩි වෙද්දී ධනය හංගනවා. දැන් බොහෝමයක් දෙන ස්ථාවරත්වයටපත් වෙන්නේ වයසට ගියාමනේ. තරුණ කාලේ ඉඳන්ම මැදි වයස වෙනකන් වයසට යනකන් මුදල් එකතු කරනවා. සමහර වෙලාවට එකතු කරපු මුදල් ඉතුරුවක් කරලා තිබ්බනම් වයසට යද්දී පොතක තිබ්බනම් හිතනවා මේවා මොන වගේ විදිහකට මම ආරක්ෂා කරගන්න කටයුතු කළ යුතුද කියලා. අර මට පහුගිය දවසක ආරංචි වුණා එක අම්මා කෙනෙක්. මේ අම්මා පොතේ තිබිච්ච සල්ලි ඔක්කොම අරගෙන ඇවිල්ලා කබඩ් එකකට දාලා ලොක් කරලා යතුරු හංගලා තියන් ඉන්නවා වයසක අම්මා කෙනෙක්. දරුවෝ ගිහින් බලද්දි කබඩ් එක ඇරලා බලද්දි ලක්ෂ ගානක කෝටි ගානක සල්ලි කබඩ් එක ඇතුලේ. ඊට පස්සේ ඇහුවලු ඇයි අම්මේ මේ මෙහෙම කබඩ් එකට දාලා ලොක් කරගත්තේ මේක බැංකු පොතේ තියන්න එපයි කියලා. ඊට පස්සේ අම්මා කිව්වලු පුතේ බැංකුව බංකොලොත් වුණොත් මොකද වෙන්නේ කියලා. ඒ නිසා තමයි මම මේ ඔක්කොම මේ ගෙනල්ලා මෙහෙ තියාගත්තේ කියලා අම්මා කිව්වලු. වයසට යද්දි ගොඩාක් කාට තේරුමක් නැහනේ. අපි නම් මොකද්ද කියන්නේ? ආයේ බැංකුව කඩා වැටෙනවා නම් අපි වෙන බැංකුවක සල්ලි ටික අරන් දාගමු කියලානේ සාමාන්‍යයෙන් අපි හිතන්නේ. හැබැයි පින්වන්නේ අර වයසක අම්මා බලන්න දැන් වයසට යද්දී ගොඩගසා ගැනීමේ තෘෂ්ණාව සමහර වෙලාවට ඒ සිතිවිල්ල නෙවෙයි වෙන්නේ තේ අම්මට තිබ්බේ. සමහර විට හිතෙන්න පුළුවන් මැරෙද්දි මට මේක අරන් යන්න පුළුවන් වේවි කියලා චින්තනයක් ඒ අම්මා ගාව තියෙන්න පුළුවන්. ඒක තමයි ඒ අම්මා අර විදිහට අර ධනය ඔක්කොම අර සල්ලි ටික ගෙනල්ලා ඔක්කොම කබඩ් එකේ දාගෙන ලොක් කරගෙන හිටියේ. පින්වත්නි දැන් ඔය ගොඩාක් දෙනෙක් සමහර විට තමන්ගේ අතේ සල්ලි මිල මුදල් වැඩි වෙද්දී පෙට්ටගම් ගෙනල්ලා ආරක්ෂිතව පොළොව යට හෝ නැත්නම් ආරක්ෂිත කුටියක තමන්ගේ ගෙදර හංගලා තියාගන්න තැනට අද කටයුතු කරනවා. අද සමාජයේ විතරක් නෙමෙයි පින්වත්නි එදා සමාජයේත් මේ දේ සිද්ධ වුණා. එතකොට දැන් ඔය මහා මාත්‍යවරු සිටුවරු ඔය බොහොමයක් දෙනා පින්වත්නි එදා රජ දවසත් මේ විදියට අපි කියන්නේ පොළවට නිදන් තියනවා කියලා කියන්නේ. අන්න ඒ නිදන් තමයි පින්වත්නි ඉස්සර මිනිස්සුන්ට තිබුණලු එක සංඥාවක්. මේ සංඥාව තමයි මේ අදහස තමයි මගේ සන්තකයේ තියෙන මේ සියලු ධනය පොළවට හැංගුවොතින් එහෙම මතු ආත්ම භාවයක මටම ඇවිල්ලා මේක ගන්න පුළුවන් කියලා. දැන් එහෙම සංඥාවක් තිබුණවලු. දැන් අදත් ඔය කට්ටිය කියන්නේ ඔය ඉතින් පොළොවට තියෙන දේවල් ගන්න ඕකෙම හිමිකාරයා වෙන්න එපයි. ඕකෙම ඔය නිදානෙම හිමිකාරයා වෙන්න ඕනේ. ඉතින් කොහෙන් හරි ඇවිල්ලා ගන්න කියලා ඔය අදත් අපිට ඇහිලා තියෙනවා පින්වත්නි සමහර පොළොවට නිදන් තියනවායි කියලා කියන තැන්වල ඒ ගම්මු කතා වෙනවා. සමහර මිනිස්සු කතා වෙනවා අපට ඇහිලා තියෙනවා.
එතකොට පින්වන්නේ දැන් මේ අපේ ජීවත් වෙන සමාජයේ මිනිස්සු එහෙම එක එක සිතිවිලි වලින් ඉන්නවා. Tamanට මෙව්වා අරගෙන යන්න පුළුවන් කියන සංඥාවෙන්. තවත් විදියකින් බැලුවට පස්සේ ඉස්සර ඔය රජවරු තමන්ගේ ධනය පොළවේ නිදන් කළේ එතනට මිනිස්සෙක් එක් කරගෙන යනවා. දුගී දුප්පත් මිනිස්සෙක් එක් කරගෙන ගිහිල්ලා මේ මිනිස්සයාට රත්තරන් කහවණු පෙන්නනවලු වින්වත්නි. මේ රත්තරන් කහවණු පෙන්නද්දී මේ මිනිස්සයාගේ තෘෂ්ණාව අවදි වෙනවා. ඒ කියන්නේ මේ රජවරුන්ට තිබෙච්ච සංකල්පයක්. රජවරු හිතන්නේ මේ විදිහට. එතකොට දැන් මේ විදිහට හිතන රජ්ජුරුවෝ මිනිස්සෙක් දුප්පත් මිනිස්සෙක් එක් කරගෙන ගිහිල්ලා රජ සන්තකයේ තිබිච්ච කහවණු රත්තරන් මේ හැම දෙයක්ම පෙට්ටියක දාලා පෙට්ටගමක දාලා ආරක්ෂිතව වලක් කපලා වල දානවා. මේ මිනිස්සයා එක් කරන් ගිහින් ඊට කලින් මේ වලේ තියෙන කහවණු පෙට්ටගමේ තියෙන රත්තරන් මේ හැම දෙයක්ම පෙන්නනවා. පෙන්නද්දි මේ මිනිස්යාගේ තෘෂ්ණාව කියන එක අවදි වෙනවා. තෘෂ්ණාව අවදි වෙන්නේ පින්වත්නි සාමාන්‍යයෙන් කහවණු දැක්කට පස්සේ කහවණු කියන්නේ අද අපි කියමුකෝ සල්ලි රුපියල් කියලා. අන්න ඒ වගේ කහවණු දැක්කට පස්සේ පින්වත්නි ඕනම කෙනෙක්ට තෘෂ්ණාව අවදි වෙනවා. රත්තරන් දකිද්දි කාටද තෘෂ්ණාව අවදි වෙන්නේ නැත්තේ? ආර්යයන් වහන්සේලාට විතරයි මේවා දකිද්දි තෘෂ්ණාව අවදි වෙන්නේ නැත්තේ. අනෙක් සෑම පුද්ගලයෙකුටම තෘෂ්ණාව කියන එක අවදි වෙනවා. ඉතින් පින්වත්නි මේ විදිහට මේ මිනිස්යාගේ තෘෂ්ණාව හටගනිද්දිම අම්මේ කහවණු අම්මේ රත්තරන් අනේ අපොයි මේ මෙච්චර රත්තරන් ගොඩක් කියලා හිත අවදි වෙද්දිම පින්වත්නි ඒ මිනිස්යාගේ බෙල්ල කපනවලු. වදකයාව ගෙන්නවල ඒ මිනිස්යාගේ බෙල්ල කපනවා. බෙල්ල කපද්දි දැන් මේක සංකල්පයක් විතරයි පින්වන්නේ. ඔය මිනිස්සු කියන කතා මම මේ කියන්නේ. කොහොම හරි බෙල්ල කපද්දි මේ මිනිස්සයා ඒ තැනට ඒ කහවණු වලට ඒ රත්තරන් වලට ආසාවෙන් මිය ගිහිල්ලා ඒ කහවණු ගොඩ ඒ රත්තරන් ගොඩ ඒ පෙට්ටගන් තියෙන වල ආරක්ෂා කරන බාහිරවයා වෙලා උත්පත්තිය ලැබනවා කියලා තමයි බොහෝ දෙනෙක් කතා වෙන්නේ. අන්න එතකොට බහිරවය හැදෙන්නේ ওই විදිහටලු. අපි කියන්නේ බහිරවය කියලා කියන්නේ ඔය එක එක ගොඩනැගිලි වලට අරක් ගත්ත එක එක මේ පන්සල් වල තියෙන්නේ දැන් ওই පන්සල් වටේ බහිරව රූප තියෙන්නේ. ඒ වගේ මේ භූමි වලට අරක් ගත්ත කෙනාට තමයිලු ওই බහිරවය කියලා කියන්නේ. එතකොට මේ බහිරවයාගේ කාර්යභාරය මොකද්ද? මේ නිදානේ ආරක්ෂා කරන එක. මේ පොළව මේ ගොඩනැගිල්ල ආරක්ෂා කරන එක තමයි බහිරවයාගේ කාර්යභාරය. බහිරව වෙලා උත්පත්තිය ලබනවලු අර දාණයට තෘෂ්ණාවෙන් මැරිච්ච කෙනා. දැන් මට මෙතනදී දක්වන්න අවශ්‍යතාවය තිබ්බේ කියන්නේ ධනෙ වැඩි වෙද්දි මිනිස්සුන්ට පින්වන්නේ දන් දෙන්න සිතක් පහළ වෙන්නේ නැහැ. ඉතුරු කරගෙන මම කොහොමද පරලොවට මේක අරගෙන යන්නේ කියන සංඥාවෙන් තමයි මේවා රැස් කරන්නේ. පින්වත් ඔබට වැටහෙනවනේ මං කිව්ව කාරණාවනේ. පින්වත්නි දැන් බොහෝ දෙනෙක් ඉන්නේ ධනය තෘෂ්ණාවෙන් ගොඩ ගහලා මට මෙව්වා පරලොව ජීවිතේට අරන් යන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නේ. නැත්තම් ඉතින් පින්වත්නි අර විදියට මිනිස්සු කරන්නේ නැන්නේ. දැන් අර මං කිව්ව ආච්චි අම්මගේ කතාවයි ඊට පස්සේ අර රජවරුන්ගේ කතාවයි අර බහිරවගේ කතාවයි ගලපලා බලන්නකෝ. මිනිස්සු හිතන් ඉන්නේ පින්වත්නි මේ තියෙන ඉතුරු කරගත්ත දේ කොහොමද පරලොවට අරගෙන යන්නේ කියලා ලෞකික වශයෙන් තමයි හිතන්නේ. හැබැයි ඒක අපි දකින විදිය හරිද? කල්පනා කරලා බලන්නකෝ. ඒක අපි දකින විදිය හරිද කියලා. අපි දකින විදිය පින්වත්නි සම්පූර්ණයෙන්ම වැරදි. අපි දන්නොදී ඉන්න තමයි අපි ඒ විදියට අපේ හිත හදාගන්නේ. මේක ඉතුරුවක් කරගන්න ඕන. මේක මට අනාගතයට ඕන. මේක මගේ මොහක් හරි යම් දෙයකදී ගන්න වෙනවා. ඔන්න ඔහෙම එක එක හේතු ප්‍රත්‍යයන් හදාගෙන අපි හිතන්නේ මොකද්ද? මොනවා හරි අපේ ගොඩට වැඩි කරගන්න. ඇයි එහෙම අපි අපේ ගොඩට වැඩි කරගන්නේ? එහෙම වැඩි කරගන්නේ පින්වත්නි
පරලොවට අරන් යන්න පුළුවන් කියලා හිතාගෙන තමයි බොහොමයක් දෙනා මේක මේ වැඩි කරගන්නේ. ඒක තමයි එකම හේතුව පින්වන්නේ. මම දකින විදිහට බොහොමයක් දෙනා හිතන්නේ මරණින් අනතුරුව මේ දේවල් අරගෙන යන්නට පුළුවන් වෙයි කියලා හිතාගෙන ඉන්න එක. ඉතින් ඒ නිසා තමයි පින්වත්නි අද මේ වෙද්දී මිනිස්සු දන් නොදී තෘෂ්ණාවෙන් විවිධාකාරයෙන් ගොඩ ගහන්නේ. දන් නොදී තෘෂ්ණාවෙන් ගොඩ ගහනවා. ඒ ගොඩ ගහලා පින්වත්නි අවසානයේ සමහර වෙලාවට මේ ලෝකේ කාටවත් කියන්නේ අඩුම ගානේ තමන්ගේ හොඳම විශ්වාසවන්තයා තමන්ගේ බිරිඳ ස්වාමියා අම්මා තාත්තා දරුවෝ මේ කාටවත් කියන්නෙත් නැතුව ධනෙ රැස් කරලා ධනට පිනටවත් නොදී ඉතුරු කරලා දාලා අනේ ඔහේ මහ පොළොවට පස්සෙන්න දාලා පරලොවට යනවා. ඔන්න බලන්න දන් නොදී ඉන්න මිනිස්සු එක පැත්තක් පින්වත්නි. අර අපි මුලින්ම කියවා වගේ එක සමාජ සොසයිටි එක පැතිකඩක් තියෙනවා ආගමික නාමයෙන් තමන්ගේ ජාතියේ නාමයෙන් දන් දෙන්නේ. තවත් පැත්තක් තමයි මේ මම කිව්වේ. තමන්ට අරන් යන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න අයත් දන් දෙන්නේ නැහැ පින්වත්නි. ඉතින් ඔන්න ඔය දෙගොල්ල තමයි පරලොවට සුගතියක් වෙන්නේ නැහැ. ඊට පස්සේ දන් දීමෙන් පළක් නැහැ කියලා හිතාගෙන ඉඳලා තමන්ට අරන් යන්න පුළුවන් කියලා හිතාගෙන ඉඳලා දන් නොදෙන්නේ. ඉතින් පින්වත්නි දැන් මේ දෙගොල්ලම කල්පනා කරන්නට ඕන අපිට පරලොවක් කියන එකක් තියෙනවා. අනේ බව මතක තියාගන්න. පරලොවක් කියන එක නැහැයි කියලා කාටවත් කියන්න බෑ. දැන් අද වෙද්දී විද්‍යානුකූලවත් ඔප්පු වෙලා තියෙනවා පරලොවක් කියන එකක් තියෙන බවට. ඔය පුනර්භවයන් ගැන කියවෙන කතා ප්‍රවෘත්ති තියෙනවනේ නේ. දැන් පරලොව ගැන විශ්වාස නොකරන්නෙම බටහිර සමාජය. බටහිර සමාජයේ බොහොමයක් දෙනා පින්වත්නි පරලොව ගැන විශ්වාස කරන්නේ නැහැ. හැබැයි පින්වත්නි ඒ සමාජයටත් අද පරලොවක් තියනවා කියලා දැනিলা තියෙනවා. එක එක හේතුන් මත සමහර වෙලාවට ඔය මැරෙන අය නැවත ඉපදිලා කියලා තියෙනවා මන්න මෙන්න මෙහෙම දේවල් වුණා මෙන්න මෙහෙම දේවල් වුණා කියලා තමන්ගේ ඊට ඉහත ආත්ම භාවයන් ගැන කියවලා තියෙනවා. එතකොට ඒ නිසා පින්වත්නි දැන් අපි බටහිර සමාජයත් පරලොවක් පිළිගන්නවා නම් සාමාන්‍යයෙන් මේ සමාජය අපි ජීවත් වෙන සමාජය කොහොමත් පරලොවක් ගැන පිළිගන්න සිද්ධ වෙනවා. හැම ආගමකම පරලොවක් ගැන කියවනවා. සමහර ආගම්වල නම් කියන්නේ නැහැ. නමුත් පරලොවක් තියෙන බව හැමදෙනාම මතක තබා ගන්න. ඒක ඔප්පු වෙලා තියෙනවා වර්තමානයේ වෙද්දී. පින්වත්නි දැන් එතකොට පරලොවේදී අපි කල්පනා කරන්නට ඕන මේ ජීවිතයේදී අපි දුක් විඳිනවා. මේ ජීවිත කාලේ පින්වත්නි අපි කොච්චර දුක් විඳිනවද? අනන්ත අප්‍රමාණ දුක් විඳිනවා. අපිට මානසික දුක, කායික දුක කියලා දුක් දෙකක් තියෙනවා. අපි මානසික වශයෙන් සමහර දේවල් ලැබුණේ නැහැ කියලා අපි දුක් විඳිනවා. අපි කායික වශයෙන් සමහර දේවල් ලැබුණේ නැහැ කියලා අපි ඔන්න දුක් විඳිනවා. ලැබෙන්නේ නැත්තේ ඇයි? මේ ලෝකේ වැඩියෙන්ම ලැබෙන කෙනාටත් සමහර වෙලාවට කායික වශයෙන් අපි ලැබෙන කෙනා කියමුකෝ. ගෙදර වාහන 10ක් තියෙනවා. තට්ටු 5ක ගෙයක් තියෙනවා. ලොකු රස්සාවක් කරනවා. ලස්සන බිරිඳක් ඉන්නවා. හොඳ කීකරු දරුවෝ ලස්සන දරුවෝ ඉන්නවා. වටපිටාව හොඳයි කිසිම ලෞකික අඩුවක් මේ මිනිස්යාට නැහැ. හැබැයි පින්වත්නි දැන් ඔබ හිතන්න මේ මිනිස්යාගේ මනස කොහොමද? මේ මිනිස්යාගේ මනස කියනවා එක පැත්තක ඔළුව රිදෙනවා. ඔන්න දැන් මනස කියන එක පැත්තකින් ඔළුව රිදෙනවා. ඔළුව රිදෙද්දී මේ මිනිස්යා ගිහින් බලනවා ඇයි මගේ ඔළුව රිදෙන්නේ? හොඳම වෛද්‍යවරයා channel කරලා බලනවා ඇයි මගේ ඔළුව රිදෙන්නේ? එතකොට මේ මිනිස්යාට කියනවා ඔළුවේ එක පැත්තක ඔයාගේ සෛල අක්‍රිය වීමක් වෙලා තියෙනවා. එතකොට තව අවුරුදු ගාණක් යද්දී ඔයාගේ ඔළුවේ මේ පැත්තම රිදෙන්න පටන් ගන්නවා. මොකද සෛල අක්‍රිය වීමකින් මරණය පවා මේ නිසා ඔයාට අත් වෙන්න පුළුවන් කියලා වෛද්‍යවරයා නිර්දේශ කරනවා.
සමහර විට අද නම් වෛද්‍යවරු කියන්නේ නැහැ මැරෙනවා කියලා. නමුත් වෛද්‍යවරු කියනවා මේක ටිකක් හිතන්න ඕනේ සීරියස් ලෙඩක් කියලා. එහෙම කියද්දි පින්වන්නේ අර ධනවත් මිනිස්සයා ලෞකික සැප සම්පත් කොච්චර තිබ්බත් අර අඩුව ගැන කල්පනා කරනවා. මොකක්ද අඩුව? අඩුව තමයි තමන්ගේ ඔළුවේ එක පැත්තක සෛල මැරෙන එක, සෛල අක්‍රිය වෙන එක. මට මේ වගේ ලෙඩක් තියෙනවා කියලා හිතනකොටම අර මිනිස්සයාට ලැබිච්ච ලෞකික සැප සම්පත් ඒකාග්‍ර මානසිකත්වයකින් ඒකාග්‍රතාවයට පත්වෙච්ච මනසකින් විඳින්න පුළුවන් වෙයිද? කවදාකවත් විඳින්න බෑ. දැන් අපි අඩුවක් අපට තියෙනවා. හිතේ කොතනක හරි අපට අඩුවක් තියෙනවා. මේක තියෙන්නේ පින්වත්නි බොහෝ ධනය වැඩි වූ අයට මේ අඩුව හොඳටම තියෙනවා, මානසික අඩුව. දැන් එතකොට අපට මානසික ලැබීම කියන දේ ලැබිලා නැහැ. රෝගයන්ගෙන් ගැලවිලා රෝග උපද්‍රව නැතුව නිරෝගීව ඉන්න එක ලොකු ලාභයක් නේ. බුදුහාමුදුරෝ දේශනා කරන්නේ ආරෝග්‍ය මිච්ඡේ පරමංච ලාභං. ආරෝග්‍ය නිරෝගීකම තමයි උතුම්ම පරම වූ ලාභය කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒතර දැන් අර ධන කුවේරයාට, අර ධනවත් මිනිස්සයාට මොන දේ තිබුණත් රෝගයන්ගෙන් ගැලවීම කියන දේ ලැබිලා නැහැ. අන්නේ මානසික නිදහස ලැබිලා නැහැ. නිරෝගීකම කියන ලාභය ලැබිලා නැහැ. එතකොට දැන් එතන අඩුවක් නේ. ඒ නිසා පින්වත්නි අපට දේවල් පරලෝකයේදී ලැබෙන්නට නම් මෙලවදී අපි හැම දෙයක්ම දීලා තියෙන්නට ඕන. බලන්නකො එහෙනම් අනුපිළිවෙලින් ගලපලා ඔබට සංසාර ගමනේ සැප විඳින්නට නම් මතු ආත්ම භාවයක ඔබ උපදිනවා නම් සමහර විට මේ ආත්ම භාවයෙන් සෝවාන් වෙලා ආයි මනුස්ස ලෝකෙ ඉපදෙන්නේ නැති වෙන්න ආත්ම 7ක්ම සුගතිවලම ඉපදී එහෙදිම නිවන් දකින්න මඟ සැලසෙයි. හැබැයි මේ ආත්ම භාවයේ අඩුම ගානේ සෝවාන් වෙන්නවත් බැරි වුණොත් ඔබට පරලොවේදී පින්වත්නි සුවසේ ඉපදෙන්න අර මං කියවා වගේ ලෞකිකවත් ආධ්‍යාත්මිකවත් අඩුවක් නැතිව ඉපදෙන්න දානය කියන දේ අනිවාර්යෙන්ම ඕන වෙනවා. හැබැයි පින්වත්නි දැන් කෙනෙක් මෙහෙම හිතනවා. ඔය හාමුදුරුවෝ ඔහොම කිව්වට දන් දුන්නොත් විපාක ලැබෙන්නේ නැහැ. දන් දෙන අයට ගොඩාක් වරදිනවනේ. දන් දෙන මිනිස්සුන්ටනේ හරියන්නේ නැත්තේ කියලා කෙනෙක් හිතනවා මේ සාමාන්‍ය කෙනෙක්ගේ ජීවිතය දිහා බලාගෙන. දැන් අපටත් ඒක පේනවනේ පින්වත්නි. අනාථපිණ්ඩික මහසිටුතුමා දවසට සිටුමාලිගාවේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේ 500 නමකට රහතන් වහන්සේලාට දන් පූජා කළා. දිනපතාම මේ දාණය පූජා කළා පින්වත්නි. අන්තිමට සිටුවරයා අනාථපිණ්ඩික සිටුතුමා දුගී දුප්පතෙක් බවට පත් වුණා. ඒත් පින්වත්නි කාඩි හොදි නිවුඩුහාලේ බතුයි අනාථපිණ්ඩික මහ සිටුවරයා දන් දුන්නා කියනවා. ඒක දිහා බලන් ඉඳපු සමහර දෙවි දේවතාවුන් වහන්සේලා පවා අනාථපිණ්ඩික මහ සිටුතුමාගේ මේ උළුවස්සට ගෙදර ద్వාරයේ උළුවස්සට අධිග්‍රහිත වෙලා හිටියා එක දේවතාවියක්. ඇය කිව්වා සිටුතුමනි ඔබට පිස්සු දැව්වා ඔහොම දන් දෙන්න. ඔය දන් දීපු නිසා තමයි ඔබ දුප්පතෙක් වුණේ කියලා කිව්වා. රෑ හීනෙන් පෙනිලා කිව්වා. අවසානයේ සිටුවරයා කිව්වා මගේ ශ්‍රද්ධාව කඩන්න ඔබට බෑ. ඒ නිසා ඔබ මේ ගෙදරින් වහාම පිට වෙන්න කිව්වා. මේ ගෘහයේ ආයි මේ ద్వාරයේ උළුවස්සට අධිග්‍රහිත වෙලා ඔබට ඉන්න බෑ කියලා කිව්වා. අර දිව්‍යාංගනාව සිටුවරයා පැන්නුවා ගෙදරින්. ඒ වගේ පින්වත්නි දැන් අද දෙවියන් අතරත් එහෙම ඉන්නවා නම් අපිට කතා කරන්න දෙයක් නැහැ මිනිස්සු අතර එහෙම නැහැ කියලා. කතා දෙකක් නැහැ මිනිස්සු අතර ඕන තරම් ඉන්නවා පින්වත්නි. අපිට ඒ වගේ අය මූණට මූණ හම්බ වෙලා තියෙනවා. දැන් මාත් එක්ක සමහරු කියලා තියෙනවා ස්වාමීන් වහන්සේ දන් දුන්නට පස්සේ ඕවම ලැබෙනවද කියලා අහලා තියෙනවා. ඒ තරමට හිතේ සැකයක් තියෙනවා මේ මිනිස්යාගේ ඒවම ලැබෙයිද කියන එක. පින්වත්නි නොදෙන මිනිස්සයා කවදාකවත් දෙන්නේ නැහැ. අපට පේනවා එහෙනම් නොදෙන මිනිස්සයා කුමන ආකාරයකින් හරි සිතවිල්ල සකස් කරගනවා නොදී ඉන්න. දෙන මිනිස්සයාට අදාළ නැහැ කොහොම හරි දෙනවා පින්වත්නි මොන අරමුණක් හරි පාදක කරගෙන දෙනවා. තමන්ගේ ගෙදර සතා මැරුණත් ගෙදර හුරතලයට ඇති කරපු අහිංසක සතෙක් මැරුණත් ඒ සතාටත් දන් දෙනවා පින්වත්නි සමහර මිනිස්සු ඉන්නවා.
ඉතින් එහෙම අරමුණක් හදවගෙන හරි දන් දෙනවා. සමහර වෙලාවට තමන්ගේ චූටි දරුවා හුරතල් කරපුවා බෝනික්කා ඒ කියන්නේ අජීවී වස්තුවක්නේ. එයාට මොකක් හරි බෝනික්කා කැඩිලා බෙන් වෙලා ගියත් ඒත් සමහරු ඉන්නවා පින්වත්නි දන් දෙනවා. එහෙම සිද්ධි තියෙනවා පින්වත්නි. ඒ සත්‍ය කතා තියෙනවා. එතකොට මොන දේ වුණත් පින්වත්නි දන් දෙන්න මිනිස්සයා චේතනාව සකස් කර ගන්නවා. ශ්‍රද්ධාවන්තයා දන් දෙන කෙනා. හැබැයි දන් නොදෙන කෙනා කවදාකවත් දෙන්නේ නැහැ පින්වත්නි. කොච්චර තිබ්බත් දෙන්නේ නැහැ. ඒකනේ දැන් හැමදේම ලැබිලා ඒවා පරිහරණය කරන්න බැරුව උත්පත්තිය ලැබුණ අර සිටුවරයෙක් ඔබට මතකද? මට ඒ සිටුවරයාගේ නම නම් හරියට මතක නැහැ. ඒ සිටුවරයා පින්වත්නි ගියායි කියලා කියන්නේ වයසක ගොන්නු දෙන්නෙක් දාපු කරත්තයක හම් ඉරිලා වැස්සට තෙමිලා හම් ටික බල්ලෝ කාලා. පින්වත්නි මේ විදියට තාම දි รา ගියපු කරත්තයක ගැලකලා නැගලා තමයිලු මේ සිටුවරයා මේ නුවර හැසිරුණා කියලා කියන්නේ. හැබැයි මහා සිටුවරේ ධනය තියනවා පින්වත්නි 40 කෙලක් ධනය තියනවා. රුපියලක්වත් භුක්ති විඳින්නේ නැහැ කියනවා. රුපියලක්වත් දානකටවත් අඩුම ගානේ දුන්නේ නැහැ කියලා කියනවා පින්වත්නි. මහා සිටුවරේ හැබැයි Tamanටවත් අනුභව කරන්න බැරි වුණා අවසානයේ යාචකයෙක් වගේ ජීවත් වෙලා යාචකයෙක් වගේ මැරිලා ගියා කියලා කියනවා. මේ මහා සිටුවරයෙක් පින්වත්නි. භික්ෂුන් වහන්සේලා අහනවා භාග්‍යතුන් වහන්සේගෙන් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඇයි අර සිටුවරයාට අර විදිහේ දෙයක් උනේ? ඇයි භුක්ති නොවින්ද තමන් සන්තකේ තිබිච්ච මහා වස්තු සම්භාරය? ඒ වෙලේ භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට වදාරනවා මහණෙනි ඔය සිටුවරයා පෙර ආත්ම භාවයේ මහා ධන කුවේරයෙක් ධන සිටුවරයෙක් ඔය වගේම සිටු ආත්ම භාවයේ ඉපදිලා හිටියේ. මහණෙනි දවසක් තමන්ගේ ගෙදරට පිණ්ඩපාතේ වැඩපු ස්වාමින්වහන්සේ නමකට දානයක් පූජා කළා. තමන් වළඳපු අග්‍ර භෝජනය ඒ අග්‍ර භෝජනයෙන් කොටසක් පූජා කළා. පූජා කළා අර භික්ෂුන් වහන්සේ වළඳලා පින් අනුමෝදන් කරලා යන්න ගියා. හැබැයි සිටුවරයා පින් අනුමෝදන් උනේ නැහැ. අර සිටුවරයා ඉහත ආත්ම භාවයේ මොකද්ද හිතුවේ? අනේ ඔය දාණය මගේ යටතේ ඉන්න සේවකයෙකුට දුන්නා නම් ඔය කෑම ටික ඒ මිනිස්සයා මේ ටික කාලා වැඩක් පොලක් කරයි. මේ භික්ෂුව කාලා යන්න ගියානේ කියලා ඔන්න ඇති කරගත්තා. සිතේ අයහපත් සිතුවිල්ලක් ඇති කරගත්තා. දැන් මේ සිතුවිල්ල යහපත්ද අයහපත්ද? අයහපත් සිතුවිල්ලක් ඇති කරගත්තේ. හිත ඇතුලේ තිබුණ පින්වත්නි මොකද්ද තිබුණේ? හිත ඇතුලේ තිබුණා අර අපි කියන්නේ දීලා සතුටු වෙන්න බැරි චේතනාවක් තිබුණා. Tamanට අර දුන්නට වැඩි අර සැටිස් නැහැ. ඒ කියන්නේ ඒ කරපු දෙයින් ඇත්තටම මට සැටිස් නැහැ කියලා කියන්නේ. එනේ අන්න ඒ වගේ පින්වත්නි Tamanට දුන්න එකේ තෘප්තියක් නැහැ. තෘප්තියක් නැතුව දුන්නා. හැබැයි දුන්න ඉවරයි. තෘප්තියක් නැතුව දීලා අන්න කියෙව්වා. හිතුවා මේ ටික මේ වැඩ කරන සේවකයෙකුට දුන්නා නම් හොඳයි කියලා. එහෙම සිතුවිලි මාත්‍රයෙන්ම පින්වත්නි මේ සිටුවරයට මේ ආත්ම භාවයේ සිටු සම්පත්තියක් ලැබුණත් අරව භුක්ති විඳින්න කුසලය තිබුණේ නෑනේ. බලන්නකොනේ බලන්න අකුසලයක තරම එහෙනම් දන් නොදී ඉන්නවටත් වඩා බලවත් පින්වත්නි දන් දීලා හිත අපාදවා ගන්න එක. අන්න ඒක හොඳට මතක තියාගන්න. දන් නොදී ඉන්නවටත් වඩා බලවත් දන් දීලා හිත අපාදවා ගන්න එක. එතකොට ලැබිලත් පින්වත්නි අපරාධෙන් භුක්ති විඳින්න නෑනේ. අදත් ඔය සමහර මිනිස්සු ඉන්නේ පින්වත්නි අබමල් රේණුවක තරම්වත් දෙයක් දෙන්නෙත් නෑ තමන් කන්නෙත් නෑ. ඔහේ ඉතුරු කරලා තියලා පින්වත්නි මැරිලා යනවා. දරුවෝ දන්නෙත් නෑ. අඩුම ගානේ ස්වාමියා බිරිඳ දන්නෙත් නෑ. මේවා කොහෙද හැංගුවේ කොහෙද තිබ්බේ මොනවද කළේ කියලා. අර සවැට් නුවර හිටියේ ආනන්ද කියලා සිටුවරයෙක්. අවසානයේ ආනන්ද සිටුවරයා හතර මහා නිදානේ හංගලා පුතාටවත් නොකිය මැරිලා ගියේ. පුතාට කිව්වේ කොහොමද? පුතේ සත්‍රුවන් ගබඩාවල හත්මුතු පරම්පරාවකින් එකතු කරපු ධනය තියෙනවා. ඒක උඹට හරි වටිනවා. හැබැයි උඹ මේකෙන් එක කහවණුවක්වත් අරගෙන පරිභෝජනය නම් කරන්න එපා. මීමැස්ස රොම්බඳින්නා වගේ මේකට තවත් එකතු කරපන් කියලා කිව්වා. මම මැරිලා සුගතියේ යන්නේ කිව්වා. ඔන්න බලන්න කිව්ව එක. ඉතින් අවසානයේ සිටුවරයා මැරිලා ගිහින් දුගතියේ බල්ලෙක් වෙලා ඉපදුනා. බල්ලා ගෙදරට එනවා පෙර ආත්ම භාවයේ තමන්ගේ නිවස හොයාගෙන සිටු මාලිගාව හොයාගෙන. බල්ලට පයින් ගහලා එලවනවා. බල්ලා කෙඳිරි ගගා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ එතනට වැඩම කරලා අර සුනක පැටියව නාවලා කවලා පොවලා සයනයක නිදි කරවලා තියන්න
මේ ඔබේ තාත්තා කියලා අර ආනන්ද සිටුවරයාගේ පුතා මුලසිරි සිටුවරයාට කියනවා. ඒ වෙලේ මුලසිරි සිටුවරයා මේ භාග්‍යතුන් වහන්සේ කියපු කටයුත්ත කළා. නිදාගෙන ඉන්නකොට භාග්‍යතුන් වහන්සේ බල්ලට කියනවා මුලසිරි ඔබ පෙර ආත්මභාවයේ ලෝභයෙන් ධනෙ එකතු කරපු කෙනෙක්. ඔබ ඔබේ දරුවටවත් කිව්වේ නැහැ හතර මහා නිදානේ නිදන් කරපු තැන. හතර මහා නිදානේ කොහෙද නිදන් කරේ කියලා භාග්‍යතුන් වහන්සේ පෙන්වන්න කියලා අර සුනකයාට කියනවා අර බලු පැටියට. ඒ වෙලේ පින්වත්නි අර බලු පැටියා නින්දෙන්ම ගිහින් සිටුමාලිගාවේ හතර කොන හාරනවා. ඒ හතර කොන හාරද්දී හතර මහා නිදානේ මහ පොළොවෙන් මතුවෙනවා පින්වත්නි. බලන්නනේ තමන් නොකා තමන්ගේ පුතාට කිව්වේ මොකද්ද? මේක පුතේ එකතු කරපන් කිව්වා. මේවා මීමැස්ස රොම්බඳින්න වගේ එකතු කරපන් කිව්වේ. අවසානයේ මොකද වුනේ? බල්ලෙක් කියලා උපන්නා. බලන්න. එහෙනම් පින්වත්නි දන් නොදී හිටියොත් වෙන්නේ ওই ටික තමයි. කවුරු හරි කියනවා නම් දන් දීමේ ප්‍රතිඵලයක් නැහැ. දුන්නොත් ලැබෙන්නේ නැහැ කියලා කියනවා නම් ওই ටික දැනගන්න පින්වත්නි. ඕවා හොඳට බලා ගන්න. ඊළඟට තව කියන්නකෝ දැන් මේ වර්තමානයේ කරුණු ගලපන්නම්කෝ. අතීතේ අපිට වැඩක් නැහැනේ. බලන්න ඔය මහපාරේ ඉන්න අසරණ මිනිස්සු. අපි දකිනවා දැන් අපි නම් මේ ජනාකීර්ණ කොළඹ ප්‍රදේශයේ ඉන්න නිසා මම අනන්ත අප්‍රමාණ දකිනවා පින්වත්නි අසරණ වෙච්ච මිනිස්සු. ඉස්පිරිතාල වලට බෙහෙත් ගන්න ඇවිල්ලා යන්න එන්න තැනක් නැතිව අසරණ වෙච්ච මිනිස්සු මම දකිනවා. ඊළඟට බන්ධනාගාර ගත වෙලා තමන්ගේ අඹදරුවෝ අවුරුද්දකට වතාවක්වත් දකින්න නැතිව අසරණ වෙච්ච මිනිස්සු මම දකිනවා. ඔය ඔක්කොම නොලැබීම්නේ පින්වත්නි. ඊළඟට මම දකිනවා මහා මග දවසේ ආහාර පාන වේලක් නැතුව කන්න බත් ඇටයක් නැතුව යදමින් හැසිරෙන යාචකයන් මම දකිනවා. ඊළඟට පින්වත්නි ඇඟේ සම්පූර්ණම ලොම් ගිය ලොම් හැලිච්ච කුෂ්ඨ හැදිච්ච බල්ලෝ පූසෝ ආදී සත්තු මන් දකිනවා. එක බල්ලෙක් මම දැක්කා පින්වත්නි තුවාලයක් හැදිලා සම්පූර්ණම එක පැත්තක් බෙල්ල මැදින් හිල් වෙලා පින්වත්නි. ඒ තරම් ඒ සතා විඳවනවා කෑග ගහ විඳවනවා. ඒ වගේ දකිනවා පින්වත්නි දැන් අපිට මේ හැම දෙයක්ම පේන්න තියෙනවා. අපි තිරිසන් සත්තු වෙනම පැත්තකින් තියලා මිනිස්සු ගැන විතරක් කතා කරමු. මිනිස්සු ගැන තව කතා කරනවා නම් පින්වත්නි නොලැබී යන මිනිස්සු මේ ජීවිත කාලෙම කඹරලා අවසානයේ පෙන්ෂන් එකවත් නැතුව ජීවත් වෙන මිනිස්සු. ඊට පස්සේ අවසානයේ ආහාර වේලක් නැතුව ජීවත් වෙන මිනිස්සු මම දැකලා තියෙනවා. මේ නොදී සිටීමේ විපාක පින්වත්නි. ඊළඟට මම මේ පහුගිය දවසක මට හම්බුණා එක රියදුරු මහත්තයෙක්. මේ රියදුරු මහත්තයා ටැක්සියක් දුවන්නේ. කොහොම හරි මට හදිස්සියකදී ධර්මදේශනාවකට වඩින්නට අවශ්‍ය වෙලා මේ ෆෝන් එකෙන් ඔන්ලයින් ටැක්සියක් ගෙන්න ගත්තා. මේ රියදුරු මහත්තයා තමයි හම්බ වුනේ. මට කියනවා මේ රියදුරු මහත්තයා ස්වාමීන් වහන්සේ මම මෙහෙම ටැක්සි පැදපු රියදුරෙක් නෙවෙයි. මම මෙන්න මේ වගේ ජොබ් එකක් කරපු කෙනෙක්. මේ වගේ ව්‍යාපාරයක් කරගෙන ගියපු කෙනෙක්. මම මාසෙකට ලක්ෂ 4-5ක් පඩි ගත්තා. ස්වාමීන් වහන්සේ අවසානයේ මට නොහිතූ ඉරණමක් අත් උනා කියලා කියනවා. ඒක සමහර විට තමන්ගේ යට තියෙන සේවකයෙක්ගෙන් වේවා මම ඒ හේතු කියන්නේ තමන්ට වඩා ඉහළින් ඉන්න යම් නිලධාරියෙක්ගේ අතෙන් වේවා මේ මිනිස්යාට යම් අසාධාරණයක් වුණා වෙන්න පුළුවන්. හරි වෙන්න පුළුවන් කියලා හිතන්නකෝ. එහෙම වුණා. කොහොම නමුත් මෙයාගේ කර්ම ශක්තිය මෙතනට බලපෑවේ නැද්ද? කර්ම ශක්තිය බලපෑමක් එල්ල කරා. මොකද්ද කර්ම ශක්තිය? ලැබෙන කාලෙදි පින්වත්නි තාමත් ශීඝ්‍රයෙන් තාමත් වේගයෙන් දියුණු වෙන ලැබුණා. දැන් මේ මිනිස්යාගේ ලැබීමේ වාග්යවන්තකම ඉවරයි. දැන් දුක් වෙන්න දෙයක් නැහැ. දැන් කනගාටු වෙන්න දෙයක් නැහැ. ඒ තමයි අපේ ලැබීම. ඒක තමයි අපි කියන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා ප්‍රශංසාච සුඛංච දුක්ඛං. මේ අටලෝ දහමට කම්පා නොවි ඉන්න ඕන. අටලෝ දහම බලපාන්නේ අලාභයේ බලපාන්නේ ඇයි? අලාභයේ බලපාන්නේම පින්වත්නි පෙර දන් නොදුන්නොත් තමයි අලාභයේ බලපාන්නේ.
ඉවසා ගන්න සිත හදා ගන්නට ඕන. ඒක වෙනම පැත්තක්. නමුත් දන් නොදී හිටියොත් පින්වත්නි ලාභයක් නම් වෙන්නේ අලාභයයි වෙන්නේ. මේ ආත්ම භාවයේ තියාගෙන මිනිස්සු ගොඩ ගහනවා. හැබැයි අන්තිමට ලොස්ට් වෙද්දී සමහරු ඉන්නනේ බංකොලොත් වීගෙන කඩා වැටෙද්දී යනවා ඊට පස්සේ යනවා දේවාල පස්සේ. ඇයි මේ කඩන් වැටෙන්නේ කියලා බලන්න. ගියාට පස්සේ කියනවා අහවල් තැන්ට මෙච්චර දෙන්න, අහවල් පඳුරට මෙච්චර තියන්න, අහවල් ගාණක් දෙන්න මෙතනට. එතකොට තමයි මේවා හරියන්නේ කියලා ඔන්න කියනවා. ඒකනේ පින්වන්නේ මිනිස්සු ගිහින් රන්තලි, පවුම් 30 40 තලි ඊට පස්සේ සල්ලි වට්ටි ගිහින් දෙන්නේ. ඉතින් මේවා නැති වෙද්දි මිනිස්සුන්ට දරා ගන්න අමාරුයි. මොනවා හරි දෙයක් කරලා, කොහෙන් හරි දෙයක් මේවා කරලා තමන්ගේ ස්ට්‍රෙස් එක එහෙම නැත්නම් අපි කියන්නේ මොකක්ද ඒකට? තමන්ගේ ටෙන්ෂන් එක නැති කරගන්න උත්සාහ කරන්නේ. තමන්ගේ මානසික අවපීඩනය දුරු කරගන්නයි මේ උත්සාහ කරන්න පින්වත්නි. එනිසා ඔබ දැනගන්න පින්වත්නි මේවා තමයි පෙර සසර ගමනේ නොදීපු ඒ වගේ විපාක. අපි පෙර සංසාර ගමනේ නොදුන්න නිසා තමයි මේ ආත්ම භාවයේ දුගී දුප්පත් වෙලා ඉපදලා තියෙන්නේ. අපි පෙර සංසාර ගමනේ සල්ලි මිල මුදල් දුන්නේ නැති නිසා තමයි මේ ආත්ම භාවයේ සල්ලි නැතුව ඉපදලා තියෙන්නේ. සොච්චම් පඩියකට වැඩ කරනවා සමහරු, සොච්චම් මුදලක් අතට ගන්න දවසේම මැරෙනවා සමහරු. අන්න ඒ විදියට වෙලා තියෙන්නේ පෙර සසර ගමනේ මුදල් නොදීපු නිසා. පෙර සංසාර ගමනේ පින්වත්නි කන්න නොදීපු නිසා තමයි මේ ආත්ම භාවයේ වේලක්වත් නැතුව බඩගින්න ඉන්න වෙලා තියෙන්නේ. පෙර සංසාර ගමනේ පින්වත්නි නිරෝගීකම නොදීපු නිසා, බෙහෙතක් හේතක් අසරණයෙකුට අරන් නොදීපු නිසා, අසරණ වෙච්ච අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට නොසලකපු නිසා, සමහර වෙලාවට ලෙඩ වෙච්ච ගිලනුන්ට උපස්ථාන නොකරපු නිසා අපි මේ ආත්ම භාවයේ ගිලන් වෙලා තියෙන්නේ. ඒකයි නිසා ගිලානෝපස්ථානය කරන්න ඕනේ. සමහර විට අසරණ වෙච්ච ලෙඩ වෙච්ච කෙනෙක් ඉන්නවා නම් දැකපු සැනින් පින්වත්නි මොනවා හරි දෙයක් අරන් දෙන්නට ඕන. බෙහෙත් ටිකක් අරන් දෙන්නට ඕන. දැන් අපි නම් මේ දේ හොඳට දන්න නිසා මම නම් පාරේ බල්ලෙක් අසරණ වෙලා හිටියත්, පූසෙක් අසරණ වෙලා හිටියත් පින්වත්නි මොනවා හරි බෙහෙතක් එයාට දෙන්න පුළුවන් නම් දැන් සමහර විට පූසෙක් වමනේ දානවා නම් මං කුප්පමේනියා ගහක් හරි ගලවලා දෙනවා. මගේ හිතින් මම හිතනවා මේකත් මේ පූසට දීපු දානයක් කියලා පින්වත්නි. එහෙම හිතන්න දක්ෂ වෙන්න ඕනේ. සමහරු හිතයි ලාමකයි. අයියෝ ඇයි එහෙම හිතන්නේ? මේවා ලාමක නැහැ පින්වත්නි. සමහරු මේ අපි විහිළුවට ගනි. ඒවා ලාමක දේවල් නෙමෙයි. මේවා තමයි උසස් ආනිසංසදායක පින්කම්. පින්වත්නි දවසක් මම මේ වෙච්ච සිද්ධියක් මම දැක්ක මේ Facebook එකෙන් මේ කුෂ්ඨ හැදිච්ච බල්ලෙක් පාරේදී දැක්කොත් ෆාමසියෙන් පෙත්තක් අරන් දෙන්න කියලා තියෙනවා. ඒ පෙත්ත බිව්වට පස්සේ බත් එක්ක කනලා දුන්නට පස්සේ ඒ බල්ලට ඒ කුෂ්ඨය සනීප වෙනවයි කියලා කිව්වා. මම මේක හෙව්වා බලන්න ඇත්ත කතාවක්. පින්වත්නි මම දවසක් ඒ වගේ බල්ලෙක් දැක්කා. කුෂ්ඨ හැදිච්ච බල්ලෙක් පාරේදී දැකලා පින්වත්නි එතනම අසල තිබිච්ච ෆාමසියකින් මේ බල්ලට මේ කුෂ්ඨ හැදිච්ච බල්ලට අර බෙහෙත් පෙත්ත ගෙනල්ලා කිරි පැකට් එකක් අරගෙන කිරි පැකට් එකේ කලවම් කරලා ඒ බෙහෙත් පෙත්ත මම ඒ බල්ලට බොන්න දුන්නා. අවසානයේ පින්වත්නි මේ බල්ලා සති දෙක තුනක් ගිහිල්ලා බලනකොට අර බල්ලගේ සම්පූර්ණ කුෂ්ඨය ගිහින් අලුතෙන් ලෝන් ඇවිල්ලා අර බල්ලා නිරෝගීව ඉන්නවා පින්වත්නි. දකිද්දි මට දැන් ඒ පාරම යනවා මම. දැන් මේ බල්ලා මගේ ගාවට ඇවිල්ලා නකුට වනාගෙන ඇවිල්ලා මට තේරෙනවා අනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට බොහොම පිං කියලා කියනවා වගේ තමයි මේ බල්ලා මේ නැට්ට වනන්නේ. මට මේක දකිද්දි පින්වත්නි පුදුම සිතේ සතුටක්. ඇයි මම කරපු දානයක විපාකයක් මේ ආත්ම භාවයේදී මං හිතේ තෘප්තිය විඳිනවා. මට මොන දෙන ලැබුණත් කමන්නේ මේ බල්ලාගේ මේ නකුට වනාගෙන මේ පාන සිනහව දකිද්දි මට පුදුම සතුටක් පින්වත්නි. සමහරුන්ට මේවා කියද්දි පින්වත්නි hina යයි. සමහරු මේවා හිතයි බොළඳ කතා කියලා. මේවා තමයි පින්වත්නි සත්‍ය කතා. මේවා තමයි ලෝකේ සිද්ධ වෙන්න ඕනේ දේවල්. අනුකම්පාව, දයාව, කරුණාව. අපි එහෙම දැකදකත් පින්වත්නි අපි කුසල් කරගන්න මේ මනුෂ්‍ය ජීවිතයට ආවේ. අපි සුගතියක ඉඳන් ආවැත්ත මේ මනුෂ්‍ය ජීවිතයට. නැත්තම් මෙච්චර අපිට පැවිදි වෙලා මේ නිවන් පසක් කරගන්න ධර්ම මාර්ගයේ වඩන්න මෙච්චර මාර්ගයක් පෑදෙන්නේ නැහනේ. ඒ බව නම් මම හිතලා පින්වත්නි මම උපරිමයටම උත්සාහ කරන්නේ තව තවත් කුසල් එකතු කරගන්න. දන් නොදෙන මිනිස්සු ගැන මම හොඳට දන්නවා. දන් නොදීපු මිනිස්සු විඳින විපාක ගැනත් මම දන්නවා. ඒ නිසා මම උත්සාහ කරනවා කුසල් කරගෙන පින් දහම් කරගෙන මේ සසර ගමනින් ගැලවෙන්න. ඔබත් උත්සාහ කරන්නේ සඳහා හැම දිනාටම
දන් දීලා සිල් රැකලා බණ අහලා තුනුරුවන් සරණ ගිහිල්ලා මේ සසර දුකින් අත මිදෙන්නම මේ උතුම් ධර්මානුශාසනාවත් හේතු ආසනා වේවා හැම දිනාටම මඟඵල පිළිවෙලින් සුඛපටිපදාවෙන් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදත් ධර්මානුශාසනාව නිමාවට පත් කරනවා. පින්වත්නි, එසේනම් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ අද දවසේදී විකාශය වූ මේ උතුම් වූ සද්ධර්මානුශාසනාව වෙනුවෙන් දායකත්වයේගෙන කටයුතු කරන්නට යෙදුනේ මොරටුව පාර මොරටු මුල්ලේ ජයමාලි පෙරේරා දියණිය, එවැගේම මංජුල ෆොන්සේකා බෑණනුවන්, මලීෂ ෆොන්සේකා මුණුබුරා ඇතුළු පවුලේ සියලුම දුවා දරුවන් මුණුපුරු මිනිපිරියන් දෙමුණු පුරන් දෙමුණු බිරියන් ඇතුළු කාරුණික පින්වත් පිරිස විසින් එයත්න්ගේ ප්‍රධාන අරමුණ බවට පත්වන්නේ මොරටුව පාර පිළියන්දල පදිංචි නොවැම්බර් 15 වන දිනට 72 වන ජන්මදිනයේ සමරන කේ සීලවතී ප්‍රනාන්දු පින්වත් මෑණියන්ට ආශිර්වාද කිරීම, නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම. ඒ වගේම අගෝස්තු මාස 15 වන දිනට 77 වන ජන්මදිනයේ යෙදුණු එම් ඔස්ටින් පෙරේරා පියාණන්ට සහ පවුලේ දෙපාර්ශවයේම මියගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නත් අද මේ ධර්ම දේශනාවේ සෙසු අරමුණු වශයෙන් දක්වලා තිබෙනවා. එසේනම් ඒ උතුම් වූ අරමුණු කරුණාකාරණා පෙරදරි කරගෙන තමයි අද ඒ පින්වත් ජයමාලි පෙරේරා දියණියත් මංජුල ෆොන්සේකා බෑණනුවන් ඇතුළු දරුමුණුබුරන් අද මේ උතුම් වූ පුණ්‍ය කර්මය, ධර්ම දානමය පුණ්‍ය කර්මය වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කරන්නට යෙදුනි. අද දවසේදී අපි රැස් කරගත්ත මේ සියලු පින් සම්මා දිට්ඨික, අල්පේ ශාක්‍ය, මහේ ශාක්‍ය සියලු පින් කැමැති දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් වේවා. සියලුම සම්මා දිට්ඨික දෙවි දේවතාවුන් වහන්සේලාගේ අනන්ත ආශිර්වාදයේ රැකවරණය පින්වත් ඔබ අප හැම දිනාගේම ජීවිතවලට ලැබේවා ලැබේවා ලැබේවා. දෙදෙව්ලොවට අධිපති සක්‍ර දේවේන්ද්‍ර දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ, බ්‍රහ්ම ලෝක 20කට අධිපති සහම්පති මහා බ්‍රහ්ම රාජෝත්තමයාණන් වහන්සේ ඇතුළු සියලුම දේව සමූහයා, බ්‍රහ්ම රාජ සමූහයා, ඒ වගේම සියලුම නාග සමූහයා ඇතුළු සියලුම දේව නාග රාජයන් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලුම දෙව්බම සමූහයාට, නාග සමූහයාට උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්නම මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා. ඒ වගේම අද මේ උතුම් දේශනාව වෙනුවෙන් දායකත්වයේ දරන මොරටු මුල්ලේ ජයමාලි පෙරේරා දියණිය, මංජුල ෆොන්සේකා බෑණනුවන් ඇතුළු ඒ පවුලේ නමින් මියගිය සියලු ඥාති වර්ගයාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙපළගේ නමින් කාල යාත්‍රා කරන්නට යෙදුන සියලු බන්දු මිත්‍රාදීන් මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් වෙලා ඒ බන්දු මිත්‍රාදීන්ට ප්‍රාර්ථනා කරන බෝධියකින්ම උතුම් නිවනින් සැනසෙන්නට මේ පුණ්‍ය ප්‍රාර්ථනාව හේතු වාසනා වේවා. ඒ වගේම බණ ඇසූ ඔබ හැම දෙනාගේම නමින් මියයන්ට දුන සියලු ඥාති වර්ගයාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ මළගිය ඥාතීන්ටත් ඒ වගේම රට ජාතිය වෙනුවෙන් ජීවිත පූජා කරපු රණවිරුවන්ටත් අපවත් වී වදාළා වූ සියලු යතිවරයන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. උතුම් නිවන් අවබෝධයම සාක්ෂාත් වේවා කියන පැතුමෙන් දෙවියන්ට මියගිය ඥාතීන්ට මුලින්ම පින් අනුමෝදන් කරමු. ඒ වගේම තමයි මේ පුණ්‍ය ශක්තියේ සෙසු කොටස් ඒකාන්ත වශයෙන් අද දායකත්වයේ දරන මොරටු මුල්ලේ ජයමාලි පෙරේරා දියණිය, මංජුල ෆොන්සේකා බෑණනුවන්, මලීෂ ෆොන්සේකා මුණුබුරා ඇතුළු පවුලේ සියලුම දුවා දරුවන්ගේ අරමුණු බලාපොරොත්තු හැටියට සඳහන් වන නොවැම්බර් 15 වන දිනට 72 වන ජන්මදිනයේ සමරන කේ සීලවතී ප්‍රනාන්දු අම්මාටත්, ඒ වගේම අගෝස්තු 15 වන දිනට 77 වන ජන්මදිනයේ යෙදුණු එම් ඔස්ටින් පෙරේරා පියාණන්ටත් නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ ලැබේවා. ඒ වගේම ඒ දෙපාර්ශවයේම නමින් මේයන්ට දුන සියලු මළගිය ඥාතීන්ටත් උතුම් නිවන් අවබෝධයම සාක්ෂාත් වේවා. ඒ වගේම අද දවසේදී දායකත්වයේ දරන
ඒ මොරටු මුල්ලේ ජයමාලි පෙරේරා දියණිය, මංජුල ෆොන්සේකා බෑනනුවන්, මලීෂා ෆොන්සේකා මුණුබුරා ඇතුළු හැම දිනාටම මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනා වීමෙන් ඒ හැම දිනාටමත් නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ ලැබේවා. දරු මුණුබුරන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. සිතන පතන සිතුම් පැතුම් ආදී සෑම යහපත් ප්‍රාර්ථනාවක්ම එලෙසින්ම ඉෂ්ට සිද්ධ වේවා, සමෘද්ධිමත් වේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරන අතරතුර ධර්ම ශ්‍රවණය කරපු පින්වත් ඔබ හැම දිනාටමත් නිදුක් නිරෝගී භාවයම චිරජීවනයම ලැබේවා. හැම දිනාගෙම සම්‍යක් බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ඉටු වේවා. කොරෝනා වසංගතුව දුරින් අපි හැම දිනාටම ආරක්ෂාව සැලසේවා. තුනුරුවන්ගේ ආශිර්වාදයත්, ජයසිරි මහා බෝධින් වහන්සේගේ ආරක්ෂාවත්, තථාගත බුදු පියාණන් වහන්සේගේ 84000ක් ධර්මස්කන්ධයේ ස්පර්ශ කොට වදාළ සතර දළදා වහන්සේලාගේ අනන්ත වූ ආනුභාව බලයත් අපි හැම දිනාටම ලැබේවා. අපි හැම දිනාටම කායික මානසික සැනසෙල්ල උදාපත් වේවා. ඒ වගේම අපේ වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව පවත්වාගෙන යන පින්වත් ගයාන් දුෂ්‍යන්ත මහත්මයා ඇතුළු හැම දිනාටමත් නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ ලැබේවා. ඒ වගේම අපේ මහා සංඝරත්නයටත් සියලු යහපත උදා වෙලා උන්වහන්සේලාගේ ජීවිතවලට මේ පුණ්‍ය ශක්තිය ආශිර්වාදයක්ම වේවා. අවසානයේදී මේ උතුම් වූ පුණ්‍ය සම්භාර ධර්මයන්, මේ උතුම් ධර්ම දානමය පින්කම් අපි හැම දිනාටමත් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලොවගේ ඥාතීන්ටත් මගඵල පිළිවෙලින් සුඛපටිපදාවෙන් ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතු වේවා, වාසනාව වේවා, පාරමිතාවක්ම වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් ඔහොම්මම වන්දනා කරගමු. උතුම් බුදු ගුණ නිරන්තරයෙන් දෙසූ දලදා සමිදු සරණයි, නුවන් සනහන කැලනිමියු ගුණ සෑරදුන් සිලු මිනෙහි සරණයි, සමන් ගිරහිස පහන් කරමින් තැබූ මුනිසිරි පතුලේ සරණයි, නිවන් දකිනා ජාති දක්වා අප සැමට තුනු රුවනේ සරණයි. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු බුද්ධ ශාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ධම්ම දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු බුද්ධ ශාවකං. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං. ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිඤ්ජතු. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ මොරටුව පාර පිළියන්දල ලිපිනේ පදිංචි නොවැම්බර් 15 වන දිනට 72 වන උපන්දිනය සමරන කේ සීලවතී ප්‍රනන්දු මෑණියන්ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. ඒ වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ මොරටුව මොරටු මුල්ලේ පදිංචි ජයමාලි පෙරේරා දියණිය, මංජුල පොන්සේකා බෑනනුවන්, මලීෂා පොන්සේකා මුණුපුරා ඇතුළු පවුලේ පින්වත් පිරිසයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් එම පින්වත් පිරිසට නිදුක් නිරෝගී සුවය උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසූබ සැමට සම්මා සම්බුදු සරණයි.
විදෙස්ගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නෑහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට ධම්මසූ ඔබ සැමට තිරුවන් සරණයි. 071 8 57 57 13 071 8 57 57 13 වස්සාන ධර්මදේශනා දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්මදේශනා